හොඳයි අපේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්න යන්නේ ඇල්කීන වල සියලුම කාබනික රසායනික යාන්ත්‍රණ සම්බන්ධයෙන්. අපි කලින් වීඩියෝ කීපයක් කරා. ඒ වගේම අපි ඕගනික් සම්පූර්ණයෙන්ම සිලබස් එක කවර් කරන්න අපි මේ වීඩියෝ ඔක්කොම අපි කරගෙන යනවා. ඔයාලට පුළුවන් ඒ කලින් වීඩියෝස් බලුවේ නැත්නම් බලලා අදහසක් ගන්න පුළුවන්. හොඳයි බලමු මේ මුලින්ම මේ කාබනික රසායනික විද්‍යාවේ තියෙන ඇල්කීන වල යාන්ත්‍රණ අපි තුනක් ප්‍රධාන වශයෙන් කතා කරනවා. එතනින් පළවෙනි යාන්ත්‍රණය වෙන්නේ ඇල්කීන වලට හයිඩ්‍රජන් හේලයිඩ් ආකලනය වෙන යාන්ත්‍රණය සම්බන්ධයෙන්. ඒ හයිඩ්‍රජන් හේලයිඩ් ගත්තොතින් හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ්, හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්, හයිඩ්‍රජන් අයඩයිඩ් කියලා තුනකට කඩනවා. එතනින් අපි හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ආකලනය වෙන විදිය තමයි කතා කරන්නේ. ඒතොර ඇල්කීන වල ප්‍රතික්‍රියා පෙන්වන්නේ එයාගේ අර ෆයි බන්ධනය. ඒ කියන්නේ ඇල්කීන කියලා කියන්නේ ද්විත්ව බන්ධනයක් තියෙන සංයෝගයක්නේ. ඒතර කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒ ද්විත්ව බන්ධනය හැදලා තියෙන්නේ සිග්මා බන්ධනයක් සහ ෆයි බන්ධනයක් මගින්. ඒ කියන්නේ මේ ෆයි බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන පාවිච්චි කළා තමයි මෙන්න මේ ඇල්කීන වලට ප්‍රතික්‍රියාවට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට බලමු කොහොමද මෙයා ප්‍රතික්‍රියාවට යන්නේ කියලා. ඒ නිසා තව දෙයක් තමයි මේ ඇල්කීන වල ප්‍රතික්‍රියා වර්ගය මත තියාගන්න ඉලෙක්ට්‍රෝෆීලික ආකලන ප්‍රතික්‍රියා මම මෙතෙන්දී කරගෙන යනකොට අපි ඒක විස්තර කරලා දෙන්නම්. හරි බලමු. මුලින්ම මම කතා කරන්නම් ඇල්කීන වලට හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ආකලනය වීමේ යාන්ත්‍රණය කියන එකට. උත්තර බලන්න සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් හේලයිඩ් එකක් ගත්තොත් මම HBr ගන්නම්. ඒ HBr කියන කෙනාගේදී හයිඩ්‍රජන් වලට වඩා බ්‍රෝමින් වල විද්‍යුත්තාවය වැඩි. සාමාන්‍යයෙන් හැලජන කාණ්ඩයේ විද්‍යුත්තාවය වැඩි. අපි දන්නවා ආවර්තයක දකුණට යනකොට විද්‍යුත්තාවය වැඩි වෙනවා. ඒ නිසා මෙන්න මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් බ්‍රෝමින් අතර තියෙන බන්ධනයේ ඉලෙක්ට්‍රෝන බ්‍රෝමින් පැත්තට තල්ලු වෙලා ගිහිල්ලා බ්‍රෝමින් ඩෙල්ටා ඍණක් වෙලා තියෙනවා. හයිඩ්‍රජන් ඩෙල්ටා ධනක් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ ධන ද්‍රවය තමයි ඉලෙක්ට්‍රෝෆයිල් විදියට ක්‍රියාත්මක වෙලා ඇල්කීන වල ෆයි බන්ධනයත් එක්ක ප්‍රතික්‍රියාවට යන්නේ. මම මුලින්ම ගන්නම් ඇල්කීන වලින් සරලතම ඇල්කීනිය CH2 ද්විත්ව බන්ධනයේ CH2 කියන එක එතීන් කියන එක. එතීන් වල ඔයා හිතන්න මේ තියෙන උඩ තියෙන ෆයි බන්ධනේ ඒ ෆයි බන්ධනයේ ඉලෙක්ට්‍රෝන වලින් හයිඩ්‍රජන් එක බැඳෙනවා. ඒතර සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් අපි දන්නවනේ යාට තියෙන එකේ උපශක්ති මට්ටම විතරයි. ඒ වගේම එකම එක ශක්ති මට්ටමයි තියෙන්නේ. එහෙම වෙද්දී යාට බන්ධන හදාගන්න පුළුවන් උපරිම එකයි. ඒ නිසා එයා මෙන්න මේ බන්ධන ඉලෙක්ට්‍රෝන බ්‍රෝමින්ට දෙනවා ඔක්කොම ටික. ඒතර හයිඩ්‍රජන් බ්‍රෝමින් අතර බන්ධන ඉලෙක්ට්‍රෝන බ්‍රෝමින්ට ලබා දීලා හයිඩ්‍රජන් ඔයා කැමති පැත්තට බඳන්න මේක සම්මිතික ඇල්කීනයක් නිසා ප්‍රශ්නයක් නැහැ. ඒතර බලන්න මම මේක ගන්නම් CH3 CH2 ඊට පස්සේ මෙන්න මෙතෙන්දී ධන ආරෝපණයක් මේ කාබන්ට එනවා. ඒ කියන්නේ මේක කාබෝ කැටායනයක් වඩපත් වෙනවා. මෙතන Br අර එක සැරේ විදිහට එහෙම තමයි මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මය නිසා බ්‍රෝමින්ට අමතර ඉලෙක්ට්‍රෝනයක් ලැබෙන නිසා එයා ඍණ ආරෝපණයක් විදිහට මම ඔක ලියනවා. ඒතර බලන්න මේක තමයි කාබෝ කැටායනය වඩපත් වෙන්නේ. ඒතර බලන්න මේක ප්‍රාථමික කාබෝ කැටායනයක්. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒතර මේක ඉලෙක්ට්‍රෝෆයිලය තමයි ආකලනය වුණේ මේ කාබන් පරමාණුව වෙතට. හරි. ඊළඟ ස්ටෙප් එකේදී මෙන්න මේ CH3 CH2 කියන කාබෝ කැටායනය අර Br - එක ප්‍රතික්‍රියා කරනවා. ඒතර මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුග්මය පාවිච්චි කරලා මේ කාබන් එක මෙයාට බන්ධනය හදාගන්න පුළුවන්. එතකොට හැදෙන බලන්න CH3 CH2 Br කියන ඇල්කිල් බ්‍රෝමයිඩය. කියන්නේ ප්‍රාථමික ඇල්කිල් බ්‍රෝමයිඩය තමයි හැදෙන්නේ. මේ තමයි එතීන් වල හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ආකලනය වීමේ යාන්ත්‍රණය වෙන්නේ. හරි. ඒක හරියට උඩට දාගන්න. මේකත් එක්කම මම කියලා දෙන්නම් අසමමිතික ඇල්කීනයකදී කොහොමද ප්‍රතික්‍රියාව වෙන්නේ? ඒ කියන්නේ යාන්ත්‍රණය කොහොමද වෙන්නේ කියන එක. බලන්න මම එතනදී ගන්නම් මෙන්න මෙයාව CH3 CH ද්විත්ව බන්ධනයේ CH2 දැන් වල දල අදහසක් තියෙනවා. ඒ නිසා මම මේක දැන් කෙලින්ම ලියනවා. මම යන්නේ මේ කියලා දෙන්නේ අසමමිතික ඇල්කීනයකට හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ආකලනය වීමේ යාන්ත්‍රණය කියන එක. බලන්න. ඒතකොට මෙතනත් අර විදියටම බ්‍රෝමින්ට ඩෙල්ටා ඍණ ආරෝපණයක් තියෙනවා. හයිඩ්‍රජන්ට ඩෙල්ටා ධන ආරෝපණයක් තියෙනවා. අර වගේම බලන්න මෙතෙන්දි බලන්න මෙන්න මේ ෆයි බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් හයිඩ්‍රජන් එක බැඳෙන්න පුළුවන්. එතකොට මේ හයිඩ්‍රජන් බ්‍රෝමින් අතර බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන බ්‍රෝමින්ට ලබා දෙන්න වෙනවා. හයිඩ්‍රජන්ට උපරිම බන්ධන එකයිනේ හදාගන්න පුළුවන්. ඒ නිසා. හරි. එතකොට බලන්න දැන් ඔයාලට මේකේ possibilities දෙකක් තියෙනවා. මොකද්ද possibilities දෙක? මම මෙහෙම කඩලා ගන්නම් මේක. එකක් තමයි
මෙන්න මේ මැද කාබන්ට ධනාරෝපණය එන එක. අනිත් එක තමයි මේ කෙළවරේ කාබන්ට ධනාරෝපණයක් එන එක. බලමු මම මැද කාබන්ට ධනාරෝපණය ගන්නම්. ඒ කියන්නේ CH3 CH මෙතෙන්ට ධනාරෝපණේ CH3 විදිහට ගන්න. ඒතර බලන්න මෙහෙම කාබෝකැටයනයක් හැදෙන්න පුළුවන්. ඊළඟට කෙළවරට ධනාරෝපණය ගියොත් ඒ කියන්නේ හයිඩ්‍රජන් බැඳලා තියෙන්නේ තැන අණුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඒතර බලන්න CH3 CH2 අන්න මෙතන තමයි හයිඩ්‍රජන් බැඳුනේ දැන්. ඒතර බලන්න CH3 ඔය විදිහට තියෙනවා. මෙතන CH2 sorry හොඳ. ඊට බලන්න මේක ධනාරෝපණයක් ඔය විදිහට තියෙනවා. එහෙමනම් මේ දෙකෙන් කවුද ඇත්තටම හැදෙන්නේ? ඒක තීරණය කරලා තියෙන්නේ මාකෝනිකෝෆ් නීතියෙන් වල මතක ඇති. ඒතර හයිඩ්‍රජන් යන්නේ හයිඩ්‍රජන් වැඩි පැත්තට, හයිඩ්‍රජන් අඩු පැත්තට තමයි බ්‍රෝමීන් යන්න ඕනේ. ඒතර මුලින්ම හයිඩ්‍රජන් වැඩි පැත්තට ගියාට පස්සේ මෙයා මේක ඔයා දන්නවා මේකේ ඇල්කිල් කාණ්ඩ දෙකක් තියෙන නිසා මේ ද්විතීක කාබෝකැටයනයක් මේකේ තියෙන බලන්න මේ කාබන්ට බෙදලා තියෙන එක ඇල්කිල් කාණ්ඩයයි ඒ නිසා මෙන්න මේ කාබෝකැටයනය ප්‍රාථමික කාබෝකැටයනයක්. ඒතර මේකට වඩා මේකේ තමයි ස්ථායීතාව වැඩි. සාපේක්ෂව මෙයා ස්ථායී කියලා ගමු. හරිද? මේක අස්ථායී කියලා ගමු. ඒතර ස්ථායීතාව වැඩි එක්කෙනා තමයි 90%ක්ම හැදෙන්නේ. අඩුම ප්‍රතිශතයක් හැදෙන්නේ මෙන්න මේ අස්ථායී ඵලය. එතකොට අපි මෙයාගෙන් තමයි යාන්ත්‍රණය ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. හේතුව ද්විතීක කාබෝකැටයනයේ ස්ථායීතාව තමයි වැඩි ප්‍රාථමික කාබෝකැටයනයේ ස්ථායීතාවට වඩා. එහෙනම් දෙවෙනි පියවර විදිහට ගන්න වෙන්නේ බලන්න මට CH3 CH මෙතන ධනාරෝපණය තියෙනවා. CH3 එක තමයි අර Br ඍණායනය ප්‍රතික්‍රියා කරන්නේ. ඒතර බලන්න මෙන්න මේ පියවර කලින් වගේම දැන් හැදෙන බලන්න CH3 CH බ්‍රෝමින් මම පහලින් දිනන මෙහෙම Br CH3 කියලා. එහෙනම් මතක තියාගන්න මාකෝනිකෝෆ් නීතියත් හයිඩ්‍රජන් වැඩි පැත්තට හයිඩ්‍රජන් ගිහිල්ලා හයිඩ්‍රජන් අඩු පැත්තට තමයි බ්‍රෝමීන් බැඳෙන්නේ මෙන්න මේ ද්විත්ව බන්ධනය තියෙන වෙලාවට. හොඳයි. මේ තමයි ඇල්කීන වලදී, ඒ කියන්නේ සමමිතික ඇල්කීන වල අසමමිතික ඇල්කීන වල හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් එහෙම නැත්නම් හයිඩ්‍රජන් හෙලයිඩ් වලින් හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ආකරණය වීමේ සම්පූර්ණ යාන්ත්‍රණ කතාව වෙන්නේ. ඔයාලට මේ කරගෙන යද්දී මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අපි ඒවටත් උත්තර ලියන්න බලාපොරොත්තු වෙනවා. බලමු. ඊට පස්සේ අපි බලමු ඊළඟ යාන්ත්‍රණය ඇල්කීන වලට බ්‍රෝමීන් ආකලනය වීම කියන යාන්ත්‍රණය. බ්‍රෝමීන් ආකලනයේදී මේ යාන්ත්‍රණයට වඩා ටිකක් වෙනස් යාන්ත්‍රණයක් තමයි වෙන්නේ. ඒක බලමු. ඒකට හේතුවත් මොකක්ද කියලා අපි ගාම කතා කරගෙන යන්න. බලමු. ඒකෙදිත් සම්මිතික අසම්මිතික දෙකම මම කියලා දෙන්නම්. ඒකෙන් නම් එහෙම ඉෂුව එකක් නැහැ විශේෂයෙන්ම. මුලින්ම බලමු අපි එතින් CH2 ද්විත්ව බන්ධනයේ CH2 දැන් මේකට මම බ්‍රෝමීන් ආකලනයන් කරන්න යන්නේ. Br අපි සාමාන්‍යයෙන් මේක ප්‍රතික්‍රියාවදී නම් බ්‍රෝමීන් දියර දාන්නත් පුළුවන්. නැත්නම් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 හි ද්‍රවිත බ්‍රෝමීන් දාලා මේ ප්‍රතික්‍රියාව කරගන්න පුළුවන්. හරි. මෙහෙම දෙයක් වෙන්නේ මෙන්න මේ නිර්ද්‍රවීය බ්‍රෝමීන් අණුවක් තියෙනවා. ඒතර මේ නිර්ද්‍රවීය බ්‍රෝමීන් අණුව කාගේ හරි බලපෑමක් නිසා ද්‍රවීය වෙන්න පුළුවන්. මෙයා ඩෙල්ටා ඍණයි, මෙයා ඩෙල්ටා ධනයි කියලා. ඒතර ඉලෙක්ට්‍රෝෆයිලය Br තමයි මෙතන පාවිච්චි කරන්නේ. හොඳ? ඊට පස්සේ එතනත් මෙන්න මේ ෆයි බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් බ්‍රෝමීන් එක බැඳෙනවා. බැඳුනට පස්සේ මෙන්න මේ බ්‍රෝමීන් බන්ධන ඉලෙක්ට්‍රෝන ඊළඟ බ්‍රෝමීන්ට මේ විදිහට ලබා දෙනවා. හොඳට පරිස්සම් වෙන්න මෙන්න මේ ඊතල යොදා ගන්න එක ඒක හරිම වැදගත්. හොඳද? ඊට පස්සේ බලන්න මේකෙදි මම මෙන්න මෙහෙම ලියන්න ගියොත් CH2 මේකෙදි හැදෙන්නේ බ්‍රෝමීන් මෙන්න මෙහෙම බ්‍රෝමෝ කැටයනයක් තමයි හැදෙන්නේ මෙතන. කාබෝ කැටයනයක් නෙමෙයි බ්‍රෝමෝ කැටයනයක් මෙතන හැදෙන්නේ. ඊපස්සේ අර කලින් වගේම බ්‍රෝමීන් ඇනයනයක් ඔය විදිහට හැදෙනවා. බ්‍රෝමයිඩ් අයනයක් හැදෙනවා. හරි. මතක තියාගන්න දැන් කලින් එකේදී උනේ කාබෝ කැටයනයක් මේකෙදී බ්‍රෝමෝ කැටයනයක් තමයි හැදෙන්නේ. හරි. ඒකට හේතුවක් තියෙනවා. කලින් බැඳුනේ හයිඩ්‍රජන්ට බහුබන්ධන වෙයි. කියන්නේ ඒක බන්ධන විතරයි පුළුවන්. හැබැයි බ්‍රෝමීන්ට එහෙම නැහැ. එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන නිසා, ඒ කියන්නේ එයා 17 ත්‍රිකාණ්ඩ තියෙන නිසා ඉලෙක්ට්‍රෝන ටිකක් වැඩිපුර තියෙනවා. ඒ නිසා එයාට පුළුවන් බන්ධන හදාගන්න බ්‍රෝමීන් වල තියෙන ඒක සැරයක් පාවිච්චි කරලා තමයි මේ කාබන් එකත් මේ කාබන් එකත් ඒක සැර යුග්ම දෙකක් පාවිච්චි කරලා තමයි මේ බෙන්ද තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ බ්‍රෝම කැටයනේදී බලන්න අර Br- අයනය ප්‍රතික්‍රියා කරන බලන්න CH2 එක්ක තියෙන බ්‍රෝම කැටයනය. හරිද? Br ධනත් එක්ක ප්‍රතික්‍රියා කරනවා Br- කියන එක. මෙහෙම.
එතනදී බලන්න ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති කාබන් කෙනෙකුට මේ Br- බඳන්න. එහෙම වෙද්දි මේ Br කාබන් බන්ධන ඉලෙක්ට්‍රෝන බ්‍රෝමින් අරගෙන අයින් වෙලා යනවා. මේ බලන්න හරි වැදගත් පියවරක්. කලින්ට වඩා මේක වෙනස්. ඒ කියන්නේ ඒක තමයි අපි වෙන වෙනම යාන්ත්‍රණ ඉගෙන ගන්න. බලන්න ඊතර බලන්න CH2 මේකට Br මේ බ්‍රෝමින් මේ පැත්තට එනවා. ඊළඟට බලන්න CH2 අර මේ බ්‍රෝමයිඩ් අයනය මේ විදිහට බැඳෙනවා. ඕක තමයි ඩයිබ්‍රෝමය උත්පන්න වෙන්නේ බ්‍රෝමීන් ආකලනය වුණාට පස්සේ. හරිද? හැබැයි මේක අර කලින් වගේම ඔයා හිතන්න ඕන අසමමිතික ඇල්කීන එකට යනවා නම්. බලමු අපි ඒක කොහොමද කියලා. අපි බලමු මේකට ප්‍රොපීන් බලමු. CH3CH ද්විත්ව බන්ධනයේ CH2 අපි මේකට බ්‍රෝමයිඩ් දැම්මොතින් බ්‍රෝමින් දැම්මොතින් Br ඊතර බලන්න මේක ඩෙල්ටා ඍණයි මේක ඩෙල්ටා ධනයි කියලා ද්‍රවීකරණය වෙලා තියෙනවා කියලා හිතන්න මොකක් හරි බලපෑමක් නිසා. එතකොට බලන්න මෙන්න මේ 5 බන්ධනයේ ඉලෙක්ට්‍රෝන වලින් මෙයත් එක්ක බැඳෙනවා. ඒක පළවෙනි පියවර වගේම තමයි. ඊට පස්සේ බ්‍රෝමින් බන්ධනයේ ඉලෙක්ට්‍රෝනත් අරගෙන ඊතුරු බ්‍රෝමින් අයින් වෙලා යනවා. දැන් මෙතනත් බ්‍රෝම කැටයනයක් හැදෙනවා. අර කලින් වගේම තමයි. CH3 CH2 මෙතන බ්‍රෝමින් ඔය විදිහට බ්‍රෝම කැටයනයක් හැදෙනවා. හරිද? ඊළඟට මෙතන හැදිලා තියෙන බලන්න Br ඍණායනයක්. ඒ කියන්නේ ඇනායනයක් හැදිලා තියෙනවා. හරි. දැන් ඔන්න පරිස්සම් වෙන්න. ඔයා හිතාගන්න මේ බැඳිලා තියෙන්නේ හයිඩ්‍රජන් කියලා. එහෙම වුණොත් හයිඩ්‍රජන් බැඳෙන්න ඕන හයිඩ්‍රජන් වැඩි පැත්තටනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා බැඳෙද්දී මෙන්න මේ බන්ධනේ තමයි ගැලවෙන්න ඕන. හරිද? මේ බන්ධනේ ඉලෙක්ට්‍රෝන තමයි බ්‍රෝමින් ගන්නෙ. ඒතර බ්‍රෝමින් බැඳෙන්න ඕන මැද කාබන්ට. ඒක විශේෂම දෙයක්. ඒක මතක තියාගන්න. කෙලවරට නෙවෙයි කෙලවරේ කාබන්ට නෙවෙයි මේ දෙවනුව බැඳෙන බ්‍රෝමින් බැඳෙන්නේ. ඒක පරිස්සම් වෙන්න. ඒක විශේෂත්වයක් තියෙනවා. බලන්න CH3 CH CH2 බලන්න Br මෙයා කැටයන විදිහට ඔය විදිහට තියෙනවා. බලන්න Br මෙහෙම තියෙනවා. දැන් ඔයාලට මතක් කරගන්න දැන් කලින් පියවරේදී කලින් යාන්ත්‍රණයේදී HBr ආකලන යාන්ත්‍රණයේදී ඊළඟට බ්‍රෝමයිඩ් බැඳෙන්නේ මෙන්න මේ කාබන්ට. හරිද? එතකොට මෙන්න මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමයි බ්‍රෝමින් මේ බ්‍රෝමින්ට ලැබෙන්නේ. ඒතර බලන්න මෙතෙන්දී හැදෙනවා CH3 CH මේ තමයි මේ ලිව්වේ මෙන්න මේ බ්‍රෝමින්. හරිද? ඊට පස්සේ බලන්න CH2 Br. කවුරු හරි කල්පනා කරන්න පුළුවන් ඉතින් බ්‍රෝමින් බැඳෙන්නේ මේක මෙහෙම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඔව්. ටිකක් සාධාරණයි. ඒ වුණාට මෙතෙන්දී ඔයා බ්‍රෝමින් ආකලනය කරන්න ගියේ ඔයා ජලීය මාධ්‍යයේදී නම් හොඳ. එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් මාධ්‍යයකදී නම් පාස්වර්ඩ් කරලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. එහෙම නොතින් මේ බ්‍රෝමයිඩ් ඇනායනය වෙනුවට මාධ්‍යයේ තවත් ඇනායන තිබ්බොතින් හොඳ. එහෙම ඒ කියන්නේ Cl ඍණායන තියෙන්න පුළුවන්. OH ඍණායන තියෙන්න පුළුවන්. එයා බැඳෙන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ මැද කාබන්ට තමයි. එතනදී ඔයාලට පටලවෙන්න පුළුවන් ආන්සර් එක. ඒකයි මේක මතක් කරලා දුන්නේ. අනිවාර්යයෙන්ම දෙවනුවට බැඳෙන එක නම් මැද කාබන්ට බැඳෙන විදිහට යාන්ත්‍රණය හසුරවන්න. ඒක තමයි හොඳම ක්‍රමය. හොඳයි. ඒතර මේ අපි කතා කරලා ඉවර කරේ ඇල්කීන වලට බ්‍රෝමින් ආකලනය වීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන්. අපි බලමු ඊළඟට ජලය ආකලනය කරන්නේ කොහොමද කියලා මෙන්න මේ ඇල්කීන වලට. හැමදේම පාඩම් කරගෙන ඔයාගේ රිසල්ට් එක ගොඩ හොඳ රිසල්ට් එකක් දාගන්න උත්සාහ කරන්න. මේවා අමාරු දේවල් නෙවෙයි. ඔයාලා වැඩ කරන තරමට ඔයාගේ රිසල්ට් එක වැඩි කරගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම වෙනවාම තමයි. වැඩ කරොත් රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ නිසා පාඩම් කරන්න. හරි බලමු. ඊළඟට මම එන්නම් ඇල්කීන වලට ජලය ආකලනය වීමේ යාන්ත්‍රණය. හැබැයි අපිට මේකදී ජලය ආකලනය කරන්න ගියාට පස්සේ බෑ කෙලිම ජලය දාලා ඇල්කීන වලට ආකලනය කරගන්න බෑ. ඒ නිසා අපි වෙනත් ක්‍රමයක් පාවිච්චි කරනවා. මේකදී අපි පාවිච්චි කරනවා සිසිල් සාන්ඩ් සල්ෆියුරික් අම්ලය මුලින් දානවා ඇල්කීන වලට. ඊට පස්සේ ප්‍රතික්‍රියාව වුණාට පස්සේ ජලය දාලා තනුක කරලා රත් කරනවා. ඊට පස්සේ තමයි ඇත්තටම ජලය ආකලනය වෙලා ඵලයක් අපිට ලැබෙන්නේ. බලමු. මේකෙදිත් මම දෙකම කියලා දෙන්නම්. සමමිතික ඇල්කීන සහ අසමමිතික ඇල්කීන දෙකටම කියලා දෙන්නම් මම. හරි. මේකෙදි බලන්න CH2 ද්විත්ව බන්ධනය CH2 මේ සරලතම ඇල්කීනය ගත්තා මම. ඊට පස්සේ බලන්න මේකෙදි මම සල්ෆියුරික් අම්ලයේ ලුවිස් වීම ලියන්නම්. HO සල්ෆර් මෙතන ඔක්සිජන් බලන්න මෙතන තියෙනවා OH කියලා මම ඒක එහෙම විදිහට ලියන්නම්. දැන් ඔයාලා බලන්න හයිඩ්‍රජන් ඔක්සිජන් අතර විද්‍යුත්තාව ගත්තොතින් ඔක්සිජන් විද්‍යුත්තාව වැඩි එයා ඩෙල්ටා ඍණයි. බලන්න හයිඩ්‍රජන් ඩෙල්ටා ධනයි. ඒතකොට බලන්න එතන ඉලෙක්ට්‍රෝෆයිලය වෙන්නේ H ධන අයනය කියන එක.
ඔන්න මතක තියාගන්න. ඊට පස්සේ බලන්න මේ 5 බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් හයිඩ්‍රජන් එක බැඳෙනවා. ඊට පස්සේ බලන්න මේ හයිඩ්‍රජන් ඔක්සිජන් අතර බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන මම යටින් යන්නම් ප්‍රශ්නයක් නැහැ. ඔක්සිජන්ට දෙනවා. ඊට පස්සේ බලන්න මෙතනත් අර විදිහටම කලින් වගේම කාබෝ කැටයනයක් හැදෙනවා. CH3 CH2 මෙතන ධන වෙනවා කාබෝ කැටයනය. මෙතන ඉවත් වෙලා යන බලන්න O SO3H කියලා මම මේක ලියන්නම්. මේක මේ විදිහට. හොඳද? මේ ඔක්සිජන් තමයි මේ ලියලා තියෙන්නේ O- කියලා ලිව්වේ. මේ සල්ෆර් ඔක්සිජන් 3යි හයිඩ්‍රජන් 1යි තමයි මේ ලිව්වේ. හොඳද? ඊට පස්සේ බලන්න මට ඒක කෙටියෙන් ලියා ගන්න ඕන නිසා තමයි එහෙම ලිව්වේ. මම දෙවෙනි පියවරට එන්නම්. දෙවෙනි පියවරදී බලන්න CH3 CH2 මේ කාබෝ කැටයනයට පුළුවන් අර ඇනයනයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නද බලන්න SO3H කියන එකත් එක්ක. ඊට බලන්න මෙයා මෙන්න මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ හදන බලන්න CH3 CH2 O SO3H කියන කොටස. එතකොට බලන්න මේ සංයෝගය තමයි මෙතන හැදෙන්නේ. මේවට අපි කියන්නේ ඇල්කිල් හයිඩ්‍රජන් සල්ෆේට් කියලා. දැන් බලන්න තාම දැන් ජලය ආකලනය වෙලා නැහැනේ. දැන් කොහොමද ජලය ආකලනය වෙන්නේ? දැන් මතක් කරගන්න ජලය ආකලනය කරන්න තමයි ඊළඟ පියවරේදී අපි ජලය දාලා තනුක කරලා රත් කරන්නේ. දැන් මේ දාලා තියෙන්නේ සිසිල් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ පළවෙනි ස්ටෙප් එකේදී. ඊළඟ බලන්න මෙන්න මෙයාට අපි ජලය දාලා තනුක කරොත් ජල විච්ඡේදනය වෙලා තමයි අර ඵලයක් විදිහට ලැබෙන්නේ අපිට යාන්ත්‍රයේ සම්පූර්ණ වෙන්නේ එතනින්. බලන්න CH3 CH2 O SO3H විදිහට තමයි මේක තියෙන්නේ. ඒතර මේකට ජලය දාලා තනුක කරොත් මොන මතක් කරගන්න මම ගන්න මෙන්න මෙහෙම. මෙන්න මේ ජලයේ තියෙන්නේ හයිඩ්‍රජන් එකයි OH කාණ්ඩයයිනේ. ඒතර බලන්න ඒක මම මෙතෙන්ට ගත්තොත් ඔයා හිතන්න මේ පැත්තට තමයි OH එක එන්නේ මම ගන්නම් එක. හරිද? ඊට පස්සේ බලන්න මේ පැත්තට තමයි H එක එන්නේ. එතකොට මෙන්න මෙයා මෙතනින් කැඩිලා හරිද? මේ OH එක මේ පැත්තට බැඳිලා H එක අර සල්ෆියුරික් වලට නැවතත් බැඳෙනවා මේ විදිහට. ඔන්න බලන්න හොඳ. CH3 CH2 මෙන්න මෙයා මෙතන බැඳෙනවා OH කාණ්ඩය. ආන්න බලන්න සල්ෆියුරික් වලට අර H එක ලැබෙනව නැවතත්. එතකොට H2SO4 නැවතත් නිදහස් වෙනවා. ඒතර බලන්න ඔයාලට තේරෙන්න ඕන මේ පියවර නම් අත්‍යවශ්‍ය නැහැ. එන්නත් දැනගෙන තියාගන්න ජල විච්ඡේදෙන්දී මොකද වෙන්නේ කියන එක. එතකොට බලන්න අපිට කීන වලට ජලය ආකලනය කළාම අධිසාර හදාගන්න පුළුවන්. සල්ෆියුරික් අම්ලය පිට වෙලා යනවා. ඒතර මේ සල්ෆියුරික් අම්ලය කියලා කියන්නේ උත්ප්‍රේරකයක් මේ ප්‍රතික්‍රියාවට. හොඳයි. ඒතර මේකෙදී අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ සමමිතික ඇල්කීනයක් නිසා. අපි බලමු අසමමිතික ඇල්කීනයකට කොහොමද මෙන්න මේ ජලය ආකලනය කරගන්නේ කියලා. හරි. හොඳයි. මේවත් එච්චර ලොකු දේවල් නෙවෙයි. ඒවා අනිවාර්යයෙන්ම පාඩම් කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම කොට දාගන්න පුළුවන්. විශේෂම දේවල් අපිට ආන්ටන කියන එක අනිවාර්යෙන් ඕන වෙනවා ස්ට්‍රක්චර් ඩෙස් එකේදී නිසා පාඩම් කරගන්න ටික ටික පාඩම් කරගන්න. ඒතර පුළුවන්. හරි මම එන්නම් ඇල්කීන වලින් අසමමිතික ඇල්කීනයකට CH3 CH ද්විත්ව බන්ධනයේ CH2 වලට ජලය ආකලනය කරන්න ගියොත් මුලින්ම සිසිල් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දාන්නවා. ඒකදී බලන්න මම අර කලින් වගේම HO SO O විදිහට OH විදිහට මම ලියනවා. ඒ කියන්නේ ලුයිස් ව්‍යුහේ තමයි මේ ලිව්වේ. ඒතර බලන්න හයිඩ්‍රජන් ඔක්සිජන් අතර තියෙන විද්‍යුත්තාවන නිසා ඔක්සිජන් ඩෙල්ටා ඍණයි හයිඩ්‍රජන් ඩෙල්ටා ධනයි. එතනත් ඉලෙක්ට්‍රෝෆයිලය H ධනායන තමයි. එයත් එක්ක තමයි මේ 5 බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතික්‍රියා කරන්නේ. ඊට පස්සේ මෙයා හයිඩ්‍රජන් ඔක්සිජන් බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන්ට දෙනවා. හරිද? ඊට පස්සේ බලන්න මෙතෙන්දී හැදෙනවා CH3 CH මෙතන ධනාරෝපණය වෙනවා. මෙතන CH3 වෙනවා. O මෙයාට මයිනස් වෙනවා SO3H ඔය විදිහට හැදෙනවා. දැන් වාට හිතේවි අයි මම එක සැරේටම මෙහෙම මැදට ධනාරෝපණය ගත්තේයි කියලා. දැන් මම එක සැරයක් කියලා දුන්නා ඔයාලට ආයි කියලා දෙන්න ඕනේ නැහැ. ඔයා වීඩියෝ එක හරියට බලාගෙන ඉන්න. එතකොට හරි. බලන්න මේකේ හයිඩ්‍රජන් බැඳෙන්න ඕන හයිඩ්‍රජන් වැඩි තැනට. මේ දිත්ත බන්ධනේ දෙපැත්තෙන් හයිඩ්‍රජන් වැඩි තැනට තමයි හයිඩ්‍රජන් බැඳලා තියෙන්න ඕන. මැදට තමයි ධනාරෝපණය එන්නේ. ඒක තමයි කාබෝ කැටයනය වෙලා තියෙන්නේ. හොඳද? ඒක ඔලුවට දාගන්න. මම එක සැරේට මේක ලිව්වා. නැත්තම් මෙතනත් අපිට අර දෙකක් අරගෙන ඉවරලා ස්ථායීතාවය වැඩි ද්විතීක කාබෝ කැටයනය කියලා පෙන්නලා මේකට යන්න පුළුවන්. මම කලින් කරපු නිසා කිව්වේ නැහැ. හරි. ඊළඟට බලන්න මෙන්න මේ කාබෝ කැටයනයට පුළුවන් අර SO3HO කියන කොටස බැඳෙන්න මේ විදිහට CH3 CH බලන්න මෙතන කාබෝ කැටයනය විදිහට තියෙනවා CH3 sorry ඊට පස්සේ බලන්න මෙයාට බලන්න බැඳෙනවා අර O
මත තියෙන ඒකසාර ඉලෙක්ට්‍රෝනය පාවිච්චි කළා. බලන්න SO3H. හොඳද? බලන්න මෙයා මෙයාත් එක්ක බැඳෙද්දී මෙන්න මේ විදිහට හැදෙන බලන්න CH3CH මම මේක ගන්නම් SO3H කියලා CH3 එක මම පල්ලෙහාට ගන්නම් මේ විදිහට. මට ලේසි වෙන්න. හරිද? ඊට පස්සේ ඊළඟ පියවර දෙන්නේ මේක ජල විච්ඡේදනය වෙන එකට. ඒකට අපි තනුක කරලා, ඒ කියන්නේ ජලයෙන් තනුක කරලා රත් කරාම හරි ජල විච්ඡේදනය වෙලා ඵලය අවශ්‍ය ඵලය ලැබෙනවා. බලන්න මෙතනදී වෙන්නේ බලන්න CH3C H ඊට පස්සේ මෙතන තියෙනවා CH3 කොටසක් පල්ලෙහෙන් තියෙනවා. ඊට පස්සේ බලන්න OSO3H ඔය විදිහට තියෙනවා. දැන් අර කලින් වගේම ඔයා කල්පනා කරන්න මෙතෙන්දී ජල විච්ඡේදනය වෙනකොට මෙන්න මේ බන්ධනය කැඩිලා මෙන්න මේ පැත්තට OH කාණ්ඩයක් බැඳෙනවා. හොඳද? ඊට පස්සේ මේ පැත්තට H කාණ්ඩයක් බැඳෙනවා. ඒ කියන්නේ ජල අණුව තමයි H2O කියන එක තමයි මේ කැඩිලා මේ විදිහට බැඳින්නේ. ජල විච්ඡේදනය කියලා කියන්නේ ඕකනේ. බලන්න CH3CH මම OH එක උඩට ගන්නම්. ඊට පස්සේ බලන්න CH3 ඉස්සරහට ගන්නම්. ඔය විදිහට තමයි හැදෙන්නේ. ඊට පස්සේ බලන්න ජලය විච්ඡේදනය වුණා, ජල විච්ඡේදනය වෙලා හයිඩ්‍රජන් එක සල්ෆරික් කොටසට බැඳෙනවා. ඒතර බලන්න H2SO4 කියන එක නා සල්ෆරික් අම්ලය විදිහට ආයෙත් ඔතෙන් පිට වෙලා යනවා. එයා තමයි උත්ප්‍රේරකය වෙන්නේ. හොඳයි. මෙතෙන්දී ආයෙත් මතක තියාගන්න ජලය ආකලනය වෙද්දිත් හයිඩ්‍රජන් වැඩි පැත්තට හයිඩ්‍රජන් බැඳෙනවා. මාකෝනිකෝෆ් නීතියම තමයි හයිඩ්‍රජන් අඩු පැත්තට තමයි OH කාණ්ඩය බැඳලා යන්නේ හැමතිස්සෙම. හොඳයි. මේ තමයි ඇල්කීන වල අපි කතා කරලා අන්තිම යාන්ත්‍රණය. ඒතර අපි ඇල්කීන වල සම්පූර්ණම යාන්ත්‍රණ කතා කරා. ඇල්කීන වල, ඇල්කේන වල, ඇල්කයින වල සම්පූර්ණ ප්‍රතික්‍රියා කතා කරා කලින් වීඩියෝ එකකදී. ඒ වගේම බෙන්සීන් වල සීලම යාන්ත්‍රණ කතා සියලුම ප්‍රතික්‍රියා කතා කරා. ඒ වගේම ක්ලෝරිනීකරණය, ඇල්කේන ක්ලෝරිනීකරණය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම කතා කරා. මේ වගේ අපි වීඩියෝස් වලින් සම්පූර්ණයෙන්ම ඕගනික් කොටස කවර් කරලා දෙන්නම්. කොහොම හරි try කරන්න රිසල්ට් එක වැඩි කරගන්න. හොඳයි. ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ share කරන්න. බොහොම ස්තුතියි.